2021 අපි ලැබුණා වූ මේ අවුරුද්දේ පළවෙනි ඉරිදා දවසේදී අපි ඔබ සියලුනාටම ධර්මාත්ම දෙවියන් වහන්සේගේ ආශිර්වාදයෙන් පිරුණා වූ නව වසරක් වේවා කියලා ඔබට ප්‍රාර්ථනා කරමින් දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ඔබට සහ ඔබගේ පවුලට ඔබගේ නිවසට ඉල්ලමින් මේ දවසේදී මේ දේව මෙහෙ ඔබගේ නිවස අපි ගෙනෙනවා මේ උදෑසන කාලේ. එනිසා මේ උදෑසන කාලේ අපි වහන්සේ වෙතට මේ දේව මේ බාර කළ යාඥා කරමු. ඒ නිසා ඒක සමා ඉල්ලා සිටින සඳහා පාස්ටර් චන්ද්‍රදාස් ඇවිල්ලා යාඥා කළා මේ දේවමය ස්වාමීන් වහන්සේට බාර කරන්නට කියලා. අපි සියලු දෙනාම නැකිට සිටිමින් දෙවි පියාණන් වහන්සේට යාඥා කරලා මේ දේව මෙහෙයට සවන් දෙන්න සූදානම් වෙමු. සුද්ධ වූ දෙවි පියාණනි, අපි ඔබ වහන්සේට මේ උදෑසන ස්තුතිවන්ත වෙනවා. 2020 වසර ආරම්භයේ පටන් වසරේ අවසානයේ දක්වා ඔබ වහන්සේ සෑම මොහොතකම අප සියලු දෙනා සමග සිටිය බැවින්ද පියෙක් තම දරුවා උසුලාගෙන එන්නාක් මෙන් ඒ පසුගිය අවුරුද්ද පුරාවට ඔබ වහන්සේ අප උසුලාගෙන පැමිණි බව අප දැක්ක නිසාද අපි ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා. ශුද්ධ වූ දෙවි පියාණනි, වසරක් නිමා කොට නව වසරකට පා තබා සිටින මේ වෙලාවේ අලුත් අවුරුද්දේ පළමුවෙන ඉරුදිනයේ ඔබ වහන්සේගේ ශුද්ධ වූ අභිමුඛයේ පෙනී සිටින්ටත් මේ වසරට ඔබ වහන්සේ අපට දෙන්නා වූ ප්‍රථම වූ පණිවිඩයට සැහුම්කන් දෙන්නටත් අපට දුන්නු මේ වරප්‍රසාද අවස්ථාව නිසා ස්තුතියි. ශුද්ධ පියාණනි, අප නිවසේ සිට ඔබ වහන්සේ අභිමුඛයේ සිටින වෙලාවේදී අපි ආඥා කරනවා ඔබ වහන්සේ අප සියලු දෙනාගේම නිවෙස්වලට ඔබ වහන්සේගේ ආශිර්වාදය ලබා දෙන හැටියටත් මේ අලුත් අවුරුද්ද පුරාවට ඔබ වහන්සේ අනුගමනය කරමින් පසුපස යන්ට අපට ශක්තිය ධෛර්යය දෙන හැටියට දැන් ශුද්ධ පියාණනි, මේ දේව මෙහෙය සියලු කටයුතු ඔබ වහන්සේගේ ශුද්ධ දෑතට බාර කරමින් මෙසේ ආඥා කර ඉල්ලා සිටිනවා. අපගේ ස්වාමි වූද ගැලවුම් කරුවාණන් වූද යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අති උතුම් ශුද්ධ වූ නාමයෙන් ආමේන්. අපි උන්වහන්සේට මේ අලුත් අවුරුද්දේදී උන්වහන්සේට අපි ස්තුති කරන්න යනවා. නැවතත් දෙවියන් වහන්සේ අපිට ලස්සන අලුත් අවුරුද්දක් අපිට දීලා තියෙනවා. මේ පළවෙනි ඉරිදා දෙවමේදී අපි උන්වහන්සේට ප්‍රශංසා කරන්න යනවා. අපි කියමු ස්වාමිනී, මේ අලංකාර ආශිර්වාද දවස අවුරුදු වහන්සේ දුන්න නිසා ස්තුති කියලා උන්වහන්සේට අපි ප්‍රශංසා කරමු. අප සතුටින් උන්වහන්සේට ගෞරවය කරමු. හාලෙලූයා, ස්තුති වේවා ස්වාමිනී. හාලෙලූයා, ස්තුති පියාණනි. ස්තුති වේවා, ස්තුති වේවා, ස්තුති වේවා ස්වාමිනී. හාලෙලූයා, ප්‍රශංසා වේවා ස්වාමිනී. හාලෙලූයා, මහිමේ වේවා ස්වාමිනී. හාලෙලූයා, ස්තුති වේවා ස්වාමිනී. ප්‍රශංසා වේවා, මහිමේ වේවා ස්වාමිනී. අපි සතුටින් ගායනා කරමු. සෑම කාලයේදී සෑම වේලයේදී ගුණවන්ත සිතින් ස්තුති දෙම්. පෙම්බර යේසුනි ස්තුති දෙම්, ස්තුති දෙම්. සෑම වේලයේදී ස්තුති දෙම්. පෙම්බර යේසුනි ස්තුති දෙම්, ස්තුති දෙම්. සෑම වේලයේදී ස්තුති දෙම්. මුල් තනත් ඔබයි, අන්තිමත් ඔබයි, සැනසුමත් ඔබයි, මාගේ ලෝකයත් ඔබයි. මුල් තනත් ඔබයි, අන්තිමත් ඔබයි, සැනසුමත් ඔබයි, මාගේ ලෝකයත් ඔබයි. සෑම කාලයේදී
සැමවේලේදී ගුණවන්ද සිතින් සුදිදෙම් පිම්බර යේසුනී සුදිදෙම් සුදිදෙම් සැමවේලේදී සුදිදෙම් යේසුනී සුදිදෙම් සුදිදෙම් සැමවේලේදී සුදිදෙම් අඳුරේදී ඔබයි පානවත් ඔබයි දීප්තියත් ඔබයි මගේ ලෝකයත් ඔබයි අඳුරේදී ඔබයි පානවත් ඔබයි දීප්තියත් ඔබයි මගේ ලෝකයත් ඔබයි සෑම කාලයේදී සෑම වේලයේදී ගුණවන්ත සිතින් සුදිදෙම් පිම්බර යේසුනී සුදිදෙම් සුදිදෙම් සෑම වේලයේදී සුදිදෙම් පිම්බර යේසුනී සුදිදෙම් සුදිදෙම් සෑම වේලයේදී සුදිදෙම් ගීතයත් ඔබයි ප්‍රාණයත් ඔබයි ගලවුමත් ඔබයි මා මිදුවේ ඔබයි ගීතයත් ඔබයි ප්‍රාණවත් ඔබයි ගැලවුමත් ඔබයි මා මිදුවේ ඔබයි සෑම කාලයේදී සෑම වේලයේදී ගුණවන්ත සිතින් සුදිදෙම් පිම්බර යේසුනී සුදිදෙම් සුදිදෙම් සෑම වේලයේදී සුදිදෙම් පිම්බර යේසුනී සුදිදෙම් සුදිදෙම් සෑම වේලයේදී සුදිදෙම් හාලෙලූයා ස්තුති වේවා ස්වාමීනි මහිම වේවා ගෞරව වේවා ස්වාමිනී අපි උන්වහන්සේට ප්‍රශංසා කරමු මේ අලුත් අවුරුද්දේදී උන්වහන්සේ අපිව මාර්ග පෙන්වන්න ඕන උන්වහන්සේ අපිව ආශිර්වාද කරන්න ඕන උන්වහන්සේට ස්තුති කරමු ගෞරවය කරමු හාලෙලූයා ස්තුති අදවතින් මේ අවුරුද්දේදී අපි අතුල් වෙමු හාලෙලූයා ප්‍රශංසා වේවා ස්වාමිනී මහිම වේවා ස්වාමිනී ස්තුති වේවා සිංහාසනයේ වැඩවසනා ශුද්ධයි ඔබ ආදි ශුද්ධයි ඔබ සිංහාසනයේ වැඩවසනා ශුද්ධයි ඔබ ආදි ශුද්ධයි ඔබ නමදින්නෙමි ඔබව නමදින්නෙමි නමදින්නෙමි ඔබව නමදින්නෙමි නමදින්නෙමි ඔබව නමදින්නෙමි නමදින්නෙමි ඔබව නමදින්නෙමි සිංහාසනයේ වැඩවසනා ශුද්ධයි ඔබ ආදි ශුද්ධයි ඔබ සිංහාසනයේ වැඩවසනා ශුද්ධයි ඔබ ආදි ශුද්ධයි ඔබ නමදින්නෙමි ඔබව නමදින්නෙමි නමදින්නෙමි ඔබව නමදින්නෙමි නමදින්නෙමි ඔබව නමදින්නෙමි නමදින්නෙමි ඔබව නමදින්නෙමි කෙරුබරු සේරාවරු පසස අප දෙවිතුමනි කෙරුබරු සේරාවරු
නමදින්නෙමි ඔබව නමදින්නෙමි නමදින්නෙමි ඔබව නමදින්නෙමි නමදින්නෙමි ඔබව නමදින්නෙමි නමදින්නෙමි ඔබව නමදින්නෙමි සිංහාසනයේ වැඩවසනා ශුද්ධයි ඔබ ආදී ශුද්ධයි ඔබ දැතොසිට ගායනා කරමු සිංහාසනයේ වැඩවසනා ශුද්ධයි ඔබ ආදී ශුද්ධයි ඔබ නමදින්නෙමු නමදින්නෙමි ඔබව නමදින්නෙමි නමදින්නෙමි ඔබව නමදින් හලෙලුයා නමදින්නෙමි ඔබව නමදින්නෙමි නමදින්නෙමි ඔබව නමදින් ආරම්භයයි ආරම්භයයි අවසානයයි අල්ෆා ඔමේගා සුදතුමනි ආරම්භයයි අවසානයයි අල්ෆා ඔමේගා සුදතුමනි නමදින්නෙමි ඔබව නමදින්නෙමි නමදින්නෙමි ඔබව නමදින්නෙමි නමදින්නෙමි ඔබව නමදින්නෙමි නමදින්නෙමි ඔබව නමදින් හාලෙලුයා සිංහාසනේ වැඩවසනා සුදතුනි ඔබට ස්තුති වේවා සිංහාසනය වැඩවසනා සුදතුමනි ඔබගේ නාමයට ප්‍රශංසා වේවා ස්වාමිනේ ඔබ ශුද්ධයි ඔබ ශුද්ධයි ඔබ ශුද්ධයි ඥානනි හාලෙලුයා සිංහාසනය වැඩවසනා සුදතුමනි ඔබගේ නාමයට ස්තුති වේවා කෙරුවරු සේරාවරු ඔබ ආසේ ශුද්ධයි ශුද්ධයි කියලා නමස්කාර කරනා දෙවි පියාණනි ඔබට ස්තුති වේවා ස්වාමී හාලෙලුයා අපා පියාණනි ස්තුති වේවා ස්වාමිනී ස්තුති වේවා මහිම වේවා ස්වාමිනී සිංහාසනයේ වැඩවසනා ශුද්ධයි ඔබ ආදී ශුද්ධයි ඔබ සිංහාසනයේ වැඩවසනා ශුද්ධයි ඔබ ආදී ශුද්ධයි ඔබ අපි මුළු හදවතින් ගායනා නමදින්නෙමි ඔබව නමදින්නෙමි නමදින්නෙමි ඔබව නමදින් නමදින්නෙමි ඔබව නමදින්නෙමි නමදින්නෙමි ඔබව නමදින්නෙමි හාලෙලුයා හාලෙලුයා ස්වාමිනී මේ අලුත් අවුරුද්දේදී ඔබ අපි ආශිර්වාද කරන නිසා ස්තුතියි ස්වාමිනී පෞගේ අවුරුද්දේ වගේ වේවි ස්වාමිනී මේ අවුරුද්දේදී අපි ආශිර්වාද කරනවාමයි අපේ දුක වේදනාව අයින් කරනවාමයි ඕ ස්වාමිනී ඔබට ස්තුතියි පියාණනි ඔබගේ නාමයට ගෞරව වේවා ස්වාමිනී ස්තුති වේවා ස්වාමිනී හාලෙලුයා ස්තුති වේවා හාලෙලුයා නමදින්නෙමි ඔබට නමදින්නෙමි ස්වාමිනී හාලෙලුයා අපි මුළු හදවතින් මේ ගීතාව අපි
ගායනා කරමු.
ඔබ නම දින්නට ආවෙමි සමීරේ ඔබ හට ඇති ප්‍රේමේ නිසා පැසසුන්දී ඔබ වෙත පුදෙනෙමි මා ගැලමාගේ දෙවිඳු නිසා හද පිරිසතුමින් පස සමීසමි මං ගැලවුම් කරු ඔබම නිසා මුළු ආත්මයෙන් ශක්තියෙන් බුද්ධියෙන් නමදින් මා දෙව් ස්වාමියා දැන් ඔසවින අපි ගායනා කරමු විශ්වයේ මෙවුම් කරුවානනි ඔබටයි මේ ස්තුතිගේ ප්‍රශංසාගයන් ඔබේ නාමය වදිමින් ඔබතුම බැතිනි විශ්වයේ මෙවුම් කරුවානනි ඔබටයි මේ ස්තුතිගේ පසසාගයන් ඔබේ නාමය වදිමින් ඔබතුම බැතිනේ වදිමින් ඔබතුම බැතිනේ ආසේතරු දෙස බැලුවෙමි මා කෙතරම් පුදුමද ඒවා කඳ සිගරයන් මානිතු ගැටුණා ඔබ බල මහිමය දුටුවා ගීගෙන කුරුල්ලන් සුවඳදි පොඩි මල් මෙරිමේ අරුමය බෑවා ඒ සැමට වඩා මා පුදුම ලෙසින් දෙවිඳේ ඔබ මා මෙව්වා විශ්වයේ මෙවුම් කරුවානනි ඔබටයි මේ ස්තුතිගේ පසසාගයන් ඔබේ නාමය වඳිනින් ඔබතුම බැතිනි වැඳිමින් ඔබතුම බැතිනි වඳිමින් ඔබතුම බැතිනි හාලෙලූයා විශ්වයේ මෙවුම් කරුවානනි ඔබට ස්තුති වේවා ස්වාමී ඔබගේ නාමයට ගෞරව වේවා හාලෙලූයා උන්වහන්සේට ස්තුති කරමු මහිමය වේවා ස්වාමිනේ මේ විශ්වයේ මෙවුම් කරුවානනි ඔබට ස්තුති වේවා ස්වාමිනේ ඔබට ගෞරව වේවා ස්වාමිනේ හාලෙලූයා ස්තුති වේවා හාලෙලූයා ස්තුති වේවා ස්වාමිනේ ආදරවන්ත පියාණනි මේ අලංකාර දවස නිසා වාසයට ස්තුතිවන්ත වෙනවා ස්වාමිනේ පියාණනි ඔබට නමස්කාර කරන්න මේ අලුත් අවුරුද්දේදී ඔබගේ නාමය ඔසවන්න ස්වාමිනේ දුන්න මේ ආශිර්වාද දවස නිසා ස්තුති ස්වාමිනේ විශේෂයෙන් ස්වාමිනේ ඔබ වහන්සේගේ වචනය වෙනුවෙන් යාඥා කරනවා අද දවසේදී ඔබ වහන්සේ අපිට ඒක කතා කරන්න ස්වාමිනේ හැමදේම ඔබ වහන්සේට බාර කරනවා ස්වාමිනේ යේසුස් වහන්සේගේ නාමයෙන් යාඥා කරනවා පියාණනි ආමේන් ආමේන් සියලු දෙනාම ඉඳ ගන්න
දක්වා. ස්වාමින් වහන්සේ ඊශ්‍රායල්ගේ ආරක්ෂකයා නොය. ආරෝහණ ගීයකි. කඳු දෙසට මගේ ඇස් ඔසවන්නෙමි. මට උපකාර පැමිණෙන්නේ කොතනින්ද? මට උපකාර පැමිණෙන්නේ අහස පොළව මැවූ ස්වාමින් වහන්සේගෙන්මය. උන්වහන්සේ නුඹේ පය සෙලවෙන්නට නොදිනසේක. නුඹ ආරක්ෂා කරන තැනන් වහන්සේ නොනිතනසේක. බලව ඊශ්‍රායල් ආරක්ෂා කරන තැනන් වහන්සේට නිදිබරමීවක්වත් නිදා ගැනීමක් නැත්තේය. ස්වාමින් වහන්සේ නුඹ ආරක්ෂා කරන තැනන් වහන්සේය. ස්වාමින් වහන්සේ දකුණතින් නුඹට සෙවණය. දවාලේ ඉරවත් රාත්‍රියේ සඳවත් නුඹට පහර නොදෙන්නේය. ස්වාමින් වහන්සේ සියලු නපුරෙන් නුඹ ආරක්ෂා කරනසේක. නුඹේ ප්‍රාණය ආරක්ෂා කරනසේක. දැන් පටන් සදා කාලෙටම ස්වාමින් වහන්සේ නුඹේ යාම ඊම ආරක්ෂා කරනසේක. මේ අලුත් අවුරුද්දේ පළවෙනි ඉරිදා වන මේ සුද්ධ දවසේදී ඔබගේ නිවසට අපගේ මහනුවර ලයිට් සභාවේ දේව මෙහෙය ගෙනෙන්න ලැබීම ගැන මම සන්තෝෂ වෙනවා. මම හිතන්නේ ඔබ සෑම කෙනෙක්ම මේ දේව මෙහෙය නරඹනවා විතර නෙවෙයි සහභාගී වන්නම් බවට පත් වෙලා ඉන්නවා කියලා මම ශාද ඔබේ නිවස කුඩා සභාව බවට පත් වෙන මේ අවස්ථාවේදී ඉතින් ඔබ එකතු වෙලා අපි සමග නමස්කාර කරලා ප්‍රශංසා කෙරුවා. දැන් අපි යාඥා කරන්න යනවා ඒ වගේම අපි වහන්සේ වෙනුවෙන් දිය යුතු පඩරු අවුරුද්දක් තිස්සේ බලාගත්තා. 2020 අවුරුද්දේ අපට සැපෙව්වා, අපට පෝෂණය කෙරුවා, අප ආරක්ෂා කෙරුවා. උන්වහන්සේ සැබවින්ම ගුණවන්ත වෙන්න අවශ්‍යයි. ඒ නිසා මේ උදෑසන කාලේ ඔබ නිවසේ ඉන්න තන ඉඳලා ඔබගේ තබා තිබෙන පඬුරු පෙට්ටියට ඔබ නමස්රුව ස්වාමීන් වහන්සේගේ නාමයෙන් දාන්නට කියලා ඉල්ලා සිටිනවා. මක්රසන් වහන්සේට දෙන එක අපට ලොකු ආශිර්වාදයක්. උන්වහන්සේගේ රාජ්‍ය වපුරනකොට අපට තව බොහෝසේ කපා ගන්න ආශිර්වාද කරන උන්වහන්සේ. ඒ සමය උදෑසන කාලේ අපි ස්වාමීන් වහන්සේ වෙනුවෙන් දැන් දෙන්නව දෙය අපි අතර අරගමු. අතර අරගෙන අපි ඒක උන්වහන්සේ දෙන්නගේ ඔබ තවද පෙට්ටියට දාමු යේසුස්ගේ නාමයෙන් දාලා අපි ඊට පස්සේ අපි ස්වාමීන් වහන්සේ දෙන්න පඬුරු ගැනත් උන්වහන්සේගේ වචන ගැනත් යාඥා කරන පිරිස අපි පාස්ටර් ක්‍රිස්ටියන්ට කැඳවනවා. අපි දැන් පඬුරු දෙන්න ලෑස්ති වෙමු. දෙවිඳුන්ගේ බලවත් ක්‍රියා සැමදාම මා දකිනවා. දෙවිඳුන්ගේ පුදුම ක්‍රියා සැමදාම මට පේනවා. ඉහළ ආසේ පොළොව තලයේ පුදුම දෙවිදුම් කරයි. ඉහළ ආසේ පොළොව තලයේ පුදුම දෙවිදුම් කරයි. දෙවිඳුන්ගේ බලවත් ක්‍රියා සැමදාම මා දකිනවා. දෙවිඳුන්ගේ පුදුම ක්‍රියා සැමදාම මට පේනවා.
ඉයල ආසේ පොළව තලයේ පුදුම දෙවිදුන් කරයි ඉයල ආසේ පොළව තලයේ පුදුම දෙවිදුන් කරයි පුදුම දෙවිදුන් කරයි වහන්සේගේ අතිශුද්ධ නාමයට ස්තුති කරනවා මේ උදෑසන කාලේ අලුත් අවුරුද්දගේ පළවෙනි ඉරිදා දවසේදී ඔබ වෙතට ස්වාමීන් වහන්සේගේ වචනය ගෙනෙන්නට උන්වහන්සේ දුන්නා වූ මහත් වූ කරුණාව නිසා මේ උදෑසන කාලේ මම ඔබට මගේ දේශනය පටන් ගන්න ප්‍රථමයෙන් ඔබට මම කැමති බයිබලෙන් පද තුනක් පරිච්ඡේදයල් තුනක් උඩින් කතා කරන්න එහෙම නැත්නම් ඔබට කියවන්න මම ඒක ඔබව ධෛර්යමත් කරනවා ඔබට බලාපොරොත්තු ඉදිරි දෙන්නා වූ වචන නිසා. එසා මේ වචන ඔබ හොඳින් අහුම්කම් දෙන්න දෙවෙනි කොරින්තේ 10 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදය සහ 4 වෙනි පදය. දෙවෙනි කොරින්තේ 10 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි සහ 4 වෙනි පද. මක් නිසාද අපි මාංශෙහි හැසිරෙන නමුත් මාංශයේ හැටියට යුද්ධ නොකරමු. මක් නිසාද අපේ යුද්ධ ආයුධ මාංශික නොවේය. එහෙත් ඒවා බල කොට බිඳ හැලීමට දෙවියන් වහන්සේ ඉදිරියෙහි බල සම්පන්නය. හල්ලෙලූයා. ඊළඟ බයිබල් කොටස කියවනවා දෙකොට තමයි රෝම 8 වෙනි පරිච්ඡේදයේ 35 වෙනි පදය සහ 37 වෙනි පදය. රෝම 8 35 සහ 37 වෙනි පද. ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමයෙන් අප වෙන් කරන්නේ කවුද? විපතවත්, සිත් වේදනාවවත්, පීඩාවවත්, දුර්භික්ෂයවත්, නිර්වස්ත්‍රකමවත්, උපද්‍රවයවත්, කඩුවවත් අප වෙන් කරන්නේද? නමුත් අපට ප්‍රේම කළා වූ තැන වහන්සේ කරන කොටගෙන අපි මේ සියල්ලේදී අතිශයින්ම ජය ගන්නෝ වෙමුව. පිලිපි 4:13 වෙනි පදේ මා බලවත් කරන්නා වූ තැන වහන්සේ තුල මට සියලු දේ කරන්න පුළුවන්. හොඳයි මේ උදෑසන කාලේ අපි ඒ දේ වචනේ අපි ධෛර්යමත් කරන්නා වූ අපව ධෛර්යමත් කරන්නා උනන්දු කරන්නා බලවත් කරන්නා වූ මේ වචන අපි කියවල මේ වචන ඔබට මේ අවුරුද්ද මුළුල්ලේ මහා කරුණාවෙන්
ඔබට එසේ වහන්සේ තුළ ශක්තිමත්ව ධෛර්යමත් ජීවත් වෙන්න උපකාර කරන සේක්වා කියන එක මගේ බලාපොරොත්තුව සහ යාඥාවයි. හොඳයි මේ උදෑසන කාලේ අපි දකින්නා වූ දෙයක් නම් අපි අලුත් අවුරුද්දට මොහොත දුන්නා. අපි පරණ අවුරුද්දේ 2020 අවුරුද්දේ අපි බොහෝ අමාරුකම් මැද ගමන් කෙරුවා. පීඩා කාලයක් තිබුණා, රෝග තිබුණා, ප්‍රශ්න තිබුණා, අමාරුකම් තිබුණා. රටේ විලම්බවල රටේ විතරක් නෙවෙයි ලෝකේ මුළුල්ලේ තාමත් අවුල් තත්ත්වයක් තිබුණා. දැන් අපි මේ අවුල් තත්ත්වය සමග තමයි අපි මේ අලුත් අවුරුද්දට 2021 වෙනි වර්ෂයට ඇතුළු වෙලා තිබෙන්නේ. මේ වර්ෂයේදී පවා අපි දකිනවා මිනිසුන්ට ලෝකේ හැම මනුස්සයන්ටම මේ ප්‍රශ්නේ විසඳලා නැහැ. මේ රෝගේ තියෙනවා. තව රෝගේ අලුත් වෙලා ක්‍රියා කරමින් සිටිනවා කියලා කියනවා. අලුත් ප්‍රබෝධය ඇති වෙලා තියෙනවා කියලා කියනවා. ඉතින් අපි මේ කාලේදී අපි දකිනවා මිනිස්සු වියවුල් වෙලා සාමත්ම වේදනාවෙන් දුකෙන් අසරණ වෙලා බය වෙලා කනගාටුවෙන් ජීවත් වෙන කාලයක තිබෙනවා. අනාගතේ මොකක්ද වෙයි කියලා බලාපොරොත්තු නැතුව ඉන්න කාලයක තිබෙනවා. මේක මිනිස්සු විසඳ ගන්න අවශ්‍ය ජීවත් වෙන්න අවශ්‍යයි. අසාව අවශ්‍යයි, මුදල් අවශ්‍යයි. තමයි අධ්‍යාපන කටයුතු කරගන්න අවශ්‍යයි, තමගේ ව්‍යාපාර කරන්න අවශ්‍යයි. මේ ඔක්කොම ලොකු බාධාක් වෙලා තිබෙනවා. මේ කාලේ මේකට මුහුණ දෙන්න මේකෙන් ජය ගන්න අවශ්‍යයි. මේක තමයි අභියෝග කියලා කියන්නේ. අභියෝග ජය ගන්න මනුස්සයන්ට අවශ්‍යයි. විශේෂයෙන්ම කිතුණු වශයෙන් අපි මේ අභියෝගයෙන් බේරිලා නැහැ. අපිටත් ඒවට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඊට වැඩි අපිට තවත් අභියෝග තිබෙනවා. අපි ඇදහිලා ආරක්ෂා කරන්න මේ පීඩා මැද්දේ ඇදහිලා ආරක්ෂා කරගන්න. අපේ ආත්ම කටයුතු වල දෙන්න. සමහර අපිට දේව මේ සහභාගී වෙන්න දේව මෙහෙට දේවස්ථානයේ සහභාගී වෙන්න බෑ. ඒකත් ලොකු අභියෝගයක්. මොනවද අපි කරන්නේ? අපි අභියෝග වලට මුහුණ දෙන්න අවස්ථාවේදී හිතන වශයෙන් මේවා අපිට සිරන්න ඕනේ. මේවට මුහුණ දෙන්න අපි දැනගන්න ඕනේ. මේ අභියෝග එන අවස්ථාවේදී අපි දකිනවා බයිබලයේ අපිට හැම අභියෝගයකටම මුහුණ දීමේ මාර්ගයක් මේ බයිබලයේ ලියලා තියෙන විතරෝනේ. දැනවාද සුදු වේවා. මේ බයිබලයේ අපි බොහෝ තැන්වල බොහෝ සිද්ධීන් වලින් දකිනවා හිතනවා දැන් මහ දරුවෝ වශයෙන් කොහොමද අපි මේ අභියෝගයෙන් ජයගන්නේ? මේ අභියෝග ජය ගැනීම සඳහා නොයෙකුත් මාර්ග තිබෙනවා. නමුත් මේ උදෑසන කාලයේ ඔබට මම අභියෝගයෙන් ජය ගැනීමේ මාර්ග 4ක් එහෙම නැත්නම් ඒක අපි කියනවා යුද්ධ ආයුධ 4ක් අපි මම ඔබට දැන් කතා කරන්න කැමතියි. ඒ යුද්ධ ආයුධ 4. පළවෙනි දේ යාඥාව. මෙතන යාඥාව කියනකොට ඒක තාම සරලව හිතන්න එපා. ඒක තාමත් වැදගත් දෙයක් තිබෙනවා යාඥාව කියන එක. යාඥාව කියන එක හිතනුවන්ගේ වැදගත්ම අංශයක්. ඒ යාඥාව අතපත් කෙරුවොත් යාඥාව තුළින් අපිට ලබා ගන්න පුළුවන් කිසිම දෙයක් ලබා ගන්න බෑ. යාඥාව හරි වැදගත් වෙනවා. මොකද යාඥාව ගැන අපිට හොඳ ආදර්ශයක් දීලා ගියා අපේ ස්වාමී වූ ගැලුම්කාරු යේසුස් වහන්සේ. අපි බලනවා මතක සුභාරංචියේ 4 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේ සහ දෙවෙනි පදේ කියලා බලන අවස්ථාවේදී අපි දන්නවා යේසුස් වහන්සේ මේ ලෝකයට ඇවිල්ලා උන්වහන්සේගේ සේවය පටන් ගන්න අවස්ථාවේදී උන්වහන්සේ දන්නවා උන්වහන්සේ ඉදිරියේ අභියෝගයක් තියෙනවා. අන්ධකාර ලෝකයේ ආලෝකය ප්‍රකාශ කරන්න, පෞකාර ලෝකයේ ධර්මශකම් ප්‍රකාශ කරන්න, යක්ෂයාතේ අදර අහුල ඉන්නා වූ මේ ලෝකයේ දැන් වහන්සේට ගෙනගෙන්න උන්වහන්සේ ලොකු අභියෝගයක් තිබුණා. උන්වහන්සේ ඒක මොහොත දෙන්න පළවෙනි පියවර මොකද්ද උන්වහන්සේ කරුවේ? අපි කියලා බලමු. මතේ සුභාරංචියේ 4 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පද දෙක. එකල යේසුස් වහන්සේ යක්ෂයා විසින් පරීක්ෂා කරනු ලබන පිණිස ආත්මයාණන් වහන්සේ විසින් වනාන්තරයට පමුණවනු ලැබූසේක. උන්වහන්සේ දාවල් 40ක්ද රෑ 40ක්ද නිරාහාරව වුන් පසු උන්වහන්සේට බඩගිනි විය. අපි දකිනවා මෙතෙන්දී දැන් වහන්සේගේ ආත්මයන් වහන්සේ මේ යේසුස් වහන්සේගේ සේවය පටන් ගැනීම සඳහා උන්වහන්සේ මොනවද කරුවේ? යේසුස් වහන්සේව යවුවා වනාන්තර ස්ථානයකට නිරාහාරයෙන් දවස් 40ක් තිස්සේ යාචනා කරන්න පිණිස. මක්සල් වහන්සේ දන්නවා දැන් වහන්සේ දන්නවා තමගේ පුත්‍රයන් වහන්සේට මේ ලෝකෙට අභියෝගයට මුහුණ දෙන්න යාඥාව අත්‍යවශ්‍යයි කියන එක. යේසුස් වහන්සේ නිසා අපි දකිනවා උන්වහන්සේ වනාන්තර ස්ථානයට ගිහිල්ලා තනියම
දවස් 40ක් රැත් දවල් නොකා නොබී උන්වහන්සේ යාඥා කෙරුවා උන්වහන්සේ තිබෙන අභියෝගයෙන් ජය ගන්න පිණිස. මිත්‍රෝනි අපටත් එදී අභියෝග තිබෙනවා. අපේ ලෝකයේ අවශ්‍යතාවල් වගේම ඒ වගේම අපිට ආත්මික අවශ්‍යතාවල් තියෙනවා. අපි ආත්මයට බාධා කරන නොයෙකුත් විදිහේ සතුරෝ ඉන්නවා. යක්ෂයා ඉන්නවා. ලෝකයේ ක්‍රමයේ තිබෙනවා. වැරදි ඉගැන්වීම් තිබෙනවා. විරුද්ධවාදීන් අපිට නැගිට සිටිනවා. බාධාවල් එනවා. පීඩාවල් එනවා. ප්‍රශ්න එනවා. මේ සියල්ලදී අපි ආත්මය බාධා කරගන්න නැතුව අපි ආත්මය අරසා කරගන්න නම් අනිවාර්යයෙන්ම යේසුස් වහන්සේ කිව්වා වගේ අපිත් උන්වහන්සේ දෙවියන් වහන්සේ ඉදිරියේ ඉඳලා යාඥා කිරීමට ඉගෙන ගන්න අවශ්‍යයි. යාඥා තුළින් අපි බොහෝ දේවල් කරනවා. අපි යාඥාගේ දෙවියන් වහන්සේව ගෞරව පවන ප්‍රශංසා කරනවා මහිමේ පවනනවා. යාඥා තුළ අපි පව් කියාසල සමාන ලබා ගන්නවා. යාඥා තුළ අපි අවශ්‍යතාව සපයා ගන්නවා. යාඥා තුළින් අපි මදහත්කම් කිරීම යාඥාවක් කරනවා. යාඥා සහ ඉල්ලා ගන්නවා. යාඥා තුළින් අපිව උන්වහන්සේ සූදානම් කරනවා ඒ ඉදිරියට තිබෙන අභියෝග වලින් ජය ගන්න, ඒ සටනෙන් ජය ගන්න, යක්ෂයන්ගෙන් ජය ගන්න, ලෝකෙන් ජය ගන්න, මාසෙන් ජය ගන්න. අපිට නම් පරීක්ෂා වලින් ජය ගන්න උන්වහන්සේ අපිට ආත්ම වහන්සේ තුළින් බලය දෙනවා යාඥා කරනකොටගෙන. එහෙනම් මේ යාඥාව අපි දකිනවා යේසුස් වහන්සේ වගේ උන්වහන්සේ මරණයට පත් වෙන්න ඉස්සෙල්ලා උන්වහන්සේ පෞකාරයන් අතර පත් වෙන්න ඉස්සෙල්ලා උන්වහන්සේ ඒත් අපි දකිනවා ගෙත්සෙමනේ උයනේ උන්වහන්සේ තාමත්ම ඕනේ කමින් කඳුළු වගරමින් දාඩිය සහ ලේ වගුරුමින් උන්වහන්සේ ස්වාමීන් වහන්සේ දෙවියන් වහන්සේට යාඥා කරන්න පටන් ගත්තා. මතක සුභාරංචි 26 වෙනි පරිච්ඡේදයේ 36 ඉඳලා 44ට. එකල යේසුස් වහන්සේ ඔවුන් සමග ගෙත්සෙමනය කියන ස්ථානයට පැමිණ මා අතනට ගොස් යාඥා කරන අතර නුඹලා මෙහි ඉඳිල්ලා යයි තමන් ගෝලයන්ට කීසේක. උන්වහන්සේ පේතෘස්ද සෙබදීගේ පුත්‍රයන් දෙදෙනාද කැඳවාගෙන ගොස් ශෝක වෙන්ටත් අතිශයින් කැළඹෙන්නටත් පටන් ගත්සේක. එකල උන්වහන්සේ ඔවුන්ට කතා කොට මැරෙන තරම් මාගේ ආත්මය ඉතා ශෝක සහිතය. නුඹලා මෙහි නැවති මා සමග අවදිව සිටපල්ලා යයි කීසේක. උන්වහන්සේ මදක් ඉස්සරහට ගොස් මුහුණින් වැටි අපෝ මාගේ පියාණෙනි මේ කුසලාන මා කෙරෙන් පහවෙන්ට පුළුවන් නම් එසේ වේවා. එසේ වී නමුත් මා කැමති ලෙස නොව ඔබ කැමති ලෙස වේවායි කියා යාඥා කළසේ. හොඳයි. අපි මෙතෙන් දකිනවා යේසුස් වහන්සේ තාමත්ම වේදනා සහගත වහන්සේ දන්නවා ඉදිරියට වෙන්න යනවා මේ මොකක්ද කියලා දැනගෙන වහන්සේ එදා ගෙත්සෙමනේ උනේ යාඥා කරන පටන් ගත්තා. තමන් ගෝලෙ තුන්දෙනාට කැඳවාගෙන ළඟම හිටියා යෝලෙ තුන්දෙනා කැඳවාගෙන උන්වහන්සේ යාඥා කරන පටන් ගත්තා. ගෝලයන්ට ඒක හරියට උදා කරන්න බැරි වුණා. නමුත් උන්වහන්සේ තනියම යාඥා කරන උන්වහන්සේ හිතේ වේදනාව උන්වහන්සේ කියන මරණ තරම් මගේ ආත්මේ ශෝකෝ තිබෙනවා. නමුත් මට මේ තුන යන්නම අවශ්‍යයි. උන්වහන්සේ දෙනවා කියන ඔබ වහන්සේට පුළුවන් නම් මේක අයින් කරන්න. නමුත් ක්‍රමයෙන් නැති බව මම දන්නේ නිසා මම කියනවා ඔබ වහන්සේ කැමති නම් බාර වෙනවා. ඒ යාඥා තුන වහන්සේ ශක්තිය ලබා ගත්තා. ඒ එන්නා වූ ඒ විරුද්ධවාදීකමෙන් ඒ වගේම එන්නා වූ බාධා වලින් ඒ වගේම එන්නා වූ ඒ පීඩා වලින් ජය ගන්න ශක්තිය ලබා ගත් උන්වහන්සේ ඒ අවස්ථාවේ යාඥා කළා. එතකොට ඔබටයි මටයි ඉන්න අභියෝග බොහෝව තිබෙන්න පුළුවන්. මේ අන්තිම කාලේ අපි ජීවත් වෙන්නේ මිත්‍රෝනේ. මේ අන්තිම කාලේ අපි වහන්සේ තුල සක්මත් වුනේ නැත්නම් අපට කවදාවත් බෑ අපගේ මේ ආත්මික ජීවිත ආරක්ෂා කරගන්න. උන්වහන්සේ දුන්නා මේ සුද්ධ ජීවිත ගෙනියන්න. උන්වහන්සේ අපිව සූදානම් කරනවා මේ කාලේ තවම ලං කරගන්න කියලා. මේ පීඩා එනකොට අපි දැනගන්න ඕනේ. තවම ලං වෙන්න කොහොමද ලං වෙන්නේ? යාඥා කරන්න. අපි දන්නවා යේසුස් වහන්සේ ජීවිතේ බොහෝ අවස්ථාවලදී අපි දකින්න බයිබලයේ කියලා තියෙනවා උන්වහන්සේගේ පුරුදු පරිදි උන්වහන්සේ හැමදාම පහන් වෙන්න ඉතාමත්ම කලින් උන්වහන්සේ තනි වෙන ස්ථානකට ගිහිල්ලා උන්වහන්සේ යාඥා කරුවා කියලා. ඒ නිසා උන්වහන්සේ අපටත් කියනවා උන්වහන්සේ දරුවා වුණ අපිත් ඉගෙන ගන්න ඕනේ ස්වාමින් වහන්සේ ඉදිරියේ යාඥා කරමින් උන්වහන්සේගෙන් ශක්තිය බලය ලබා ගන්න අපට ඉදිරියට එන්නා සියලු අභියෝග ජය ගන්න. නැත්නම් අප පරාජිතයට බඩපත් වෙනවා. යාඥා තුලින් අපට පුළුවන් ජය ගන්න. අපි දකිනවා දෙවියන් වහන්සේ දරුවෝ හැම කෙනෙක්ම යාඥා කළා අභියෝග ජය ගත්තා. අපි දකිනවා දානියෙල් ඒ කාලේ ඕන් අර ඒගොල්ලන් අල්ලගන්න ගිහිල්ලා ඒගොල්ලන්ව දාරිස් රජුරෝ ඉන්න කාලේ ඒගොල්ලන්
දානියල් අල්ලන් ගිහලා දානියල්ව හොඳ තනතුරට පත් කෙරුවා. දානියල් හොඳ ඇමතියන් අතරේ ප්‍රධානයා වුණා. නමුත් ඊර්ෂ්‍යාවෙන් මනුෂ්‍ය කැමති හිතුවා දානියල්ට විරුද්ධව යම් කිසි දෙයක් හොයන්න එකම දේ උඩ විරුද්ධව හොයන දෙයක් නම් ඔහුගේ ආත්මික ජීවිතයේ යාඥාව. ඒ නිසා ඔහු යාඥා කරන අවශ්‍යක නිසා මේ ඇමතිවරු කියලා රජුණන්ට කිව්වා, දාරියස් රජුණන්ට කිව්වා අපි ඔබ වෙදී අලුත් යෝජනා කරන්න යනවා. දවස් 30ක් යනතුරු කිසි කෙනෙක් වෙන කිසි කෙනෙක්ගේ යමක් ඉල්ලන්න බෑ. ඒක යාඥා කරන්න බෑ. ඒක නීතියක් හැටියට ඔබ ලියන්න. ඒ වගේම ඔබගෙන් හැර ඔබට විතර යාඥා කරන්න පුළුවන්. ඔබගෙන් තමයි ඉල්ලන්න පුළුවන්. එහෙම නොකරුවොත් අපි ඔබගේ නියෝගයක් ඉල්ලනවා. ඒ අයව අරගෙන සිංහ ගුහාවේ දාන්න. ඒ කියන්නේ මරණයට පත් කරන්න. නමුත් අපි දකිනවා දානියල් එදා දවසේදී ඒ බබිලෝනියේ භයානක කාලයක් ඒ රජුරෝල් ඉතාම තද බලන්න අපරුයි. නමුත් ඒ රජුරෝ උඩ ප්‍රේම කෙරුවා. නමුත් රජුන් කරන දෙයක් නැහැ. මේ නීතියමයි. බබිලෝනියේ නීතිය කාටවත් කරන්න බෑ. අපි දකිනවා දානියල් උඩුමහල් ගිහිල්ලා කවුළු ඇරලා පුරුදු පරිදි ඌ යාඥා කර පටන් ගත්තා. ඔහුට ඕන වුණා ශක්තිය ධෛර්යය මේ අභියෝගයට මුහුණ දෙන්න. මොකද අභියෝගය දැන් මම යාඥා කරන්න දෙවෙනිවහට යාඥා කරන්න බෑ දවස් 30ක් තිස්සේ. නමුත් මම යාඥා කරන්න ඕනේ අර දාරියස් කියනවා බබිලෝනිය රජුරවන්ට. මට ඒක කරන්න බෑ. මේක අභියෝගය. ඔබට මට මේ වගේ අභියෝගයන්ට පුළුවන්. දානියල් යාඥා කෙරුවා. යාඥා කළා ස්වාමීන් වහන්සේ බාර වුණා. දැන් නීතිය ක්‍රියාත්මක කරන්න අවශ්‍යයි. ඇමතිවරු ගිහලා චෝදනා කෙරුවා. අන්න ඔබට කෙනෙක් යාඥා කරන්නේ නැති ඒ තමයි දානියල්. දැන් ඔබගේ නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ. රජුර දුක් වුණා. රජුර කරන්න දෙයක් නැහැ. රජුර කිව්වා එහෙනම් දැන් නීතිය ක්‍රියාත්මක කරන්න කියලා. නමුත් රජුර කිව්වා ඔබ විශ්වාස කරන, ඔබ යාඥා කරන, ඔබගේ දෙවියන් වහන්සේ ඔබ ආරක්ෂා කරන සේක්වා කියලා රජුර කිව්වා. දානියල් දන්නවා දෙවියන් වහන්සේට පුළුවන් උන්වහන්සේ ඔහු ආරක්ෂා කරන්න. ඔහුව සිංහ ගුහාවට දැම්මා. රාත්‍රියේ රජුරන් නිින්ද ගියෙත් නැහැ. උදේම නැගිටලා රජුරෝ සිංහ ගුහාවේ කට ළඟට ගිහලා කියනවා මහෝත්තම දෙවියන් වහන්සේගේ දාසයා වූ දානියල් ඔබ විශ්වාස කරන, ඔබ යාඥා කරන, ඔබගේ දෙවියන් වහන්සේ ඔබ ගලවා ගන්න පුළුවන් වුණාද? එතකොට පල්ලෙන් සිංහ ගුහා යට ඉඳලා හසද්දයක් ඇහෙනවා. රජුරෝ සදාකාලම ජීවත් වේවා. මම විශ්වාස කරන මගේ දෙවියන් වහන්සේ තමන් වහන්සේගේ දූතය ඇවලා සිංහයා කටවල් බැන්දා. මට කිසිම සිංහය පීඩා කෙරුවේ නැහැ. අනුතරක් කෙරුවේ නැහැ කියලා. පස්සේ රජුරෝ නියම කෙරුවා ඉක්මනට ඒ දානියල් ගොඩට ගන්න කියලා. ඊට පස්සේ රජුරෝ දන්නවා මේක ඊර්ෂ්‍යාවෙන් කරපු දෙයක්. රජුරෝ කිව්වා මේ ඇමතිවරුව ඔවුන්ගේ පවුල් පිටින් අරගෙන දාන සිංහ ගුහාවට. සිංහ ගුහාවට දැම්ම වෙලාවේදී බයිබලයේ කියනවා වැටෙන්නත් ඉස්සලා බිමට වැටෙන්නත් ඉස්සලා සිංහයෝ අල්ලාගෙන ඉරලා ඒගොල්ලන්ගේ මාංශ කාලා ඒගොල්ලෝ අට පොඩි කෙරුවා කියලා. මිතුරුනි බලන්න යාඥාවේ බලවත්කම. ඒක අලුත් ගියසම අපි දකිනවා මේ උන්වහන්සේගේ ගෝලයෝ. උන්වහන්සේගේ ගෝලයෝ තමන් වහන්සේගේ දැන් යේසුස් වහන්සේගේ ආඥා පරිදි උන්වහන්සේගේ බලය ලබා ගන්න යාඥා කෙරුවා. දවස් උන්වහන්සේගේ පොරොන්දු උන්වහන්සේ කිව්වා යෙරුසලමේ ආත්මයක් නැතුව නුඹලා යෙරුසලම ඉඳලා මම පොරොන්දුනා වූ සුදා වහන්සේ එනතුරු එවනතුරු බලාගෙන ඉන්න. ඒගොල්ලන් නිරහන යාඥා කරුවා. ඒගොල්ලන් යාඥා කර හිටිය දවස් 10ක් තිස්සේ. ඊට පස්සේ ස්වාමීන් වහන්සේගේ බලය ආලේපය සුද්ධාත්ම වහන්සේ බලය ගලාගෙන ආව මිතුරුනි. අනිවාර්යයෙන්ම සුද්ධාත්ම වහන්සේගේ බලය ලබා ගන්න නම් අපිට ලැබෙන අභියෝගයෙන් ජය ගන්න නම් ඔබයි මමයි මතක තියාගන්න මේ කාලය තාමත්ම භයානක කාලයක්. අපි යාඥාවේ කාලයක් ගත කරන්න අවශ්‍යයි. තනියෙන් කරන යාඥාව, පවුලේ යාඥාව, සභාවේ යාඥාව අනිවාර්යයෙන් අතාරින්න නැතුව මේ අවුරුද්දේ ඔබ වැඩි කර ගන්නට, ඔබගේ යාඥා ජීවිතය වර්ධනය කර ගන්න, කරනක ගන්න, ඔබගේ නිවසට ආශිර්වාදයක් වේවි, ඔබගේ පවුලට ආශිර්වාදයක් වේවි, ඔබට ආශිර්වාදයක් වේවි, ඔබගේ දරුවන්ට ආශිර්වාදයක් වේවි, ඔබ නිසා ඔබගේ ගමට, ඔබගේ ඉන්න රටට ආශිර්වාදයක් වේවි, ඔබ නිසා ලෝකෙටම ආශිර්වාදයක් වේවි මිත්‍රෝනි. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔබගේ යාඥා ජීවිතය මේ අවුරුද්දේ වර්ධනය කර ගන්න, කරනක ගන්න. එතකොට ඔබට පුළුවන් මේ ඉන්නා වූ මේ පීඩා කාලේ, බාධා කාලේ, ප්‍රශ්න වහින කාලේ, අභියෝගයක් ජම්හෝන් දෙන කාලේ සියල්ලේදී අපිට ජය ගන්න ජයෙන් ජයට යන්න පුළුවන්කමක් තිබෙනවා මිත්‍රෝනි. දෙවෙනි කාරණාව අනිත් ආයුධය තමයි අපිට තිබෙනා වූ දේව වචනය.
මිත්‍රවනි දේ වචනය බලවන්තයි. අපි හෙබ්‍රේය වල 4:12 වෙනි පදයේ කියලා බලමු. දේ වචනය කොච්චර ජීවමානද බලවන්තද කියලා. ඒ කියලා බලමු. හෙබ්‍රේය 4 වෙනි පාර්ශ්වයේ 12 වෙනි පදයේ. කියන්න brother. හෙබ්‍රූ පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදය. මක්නිසාද දෙවියන් වහන්සේගේ වචනය ජීවමානය බලවත්ය. කොයිම දෙමුහත් කඩුවකටත් වඩා තියුණුය. ප්‍රාණය හා ආත්මයේද සන්ධි හා ඇටමිදුළුද වෙන්කරන තරමට කාවදින්නේය. සිතේ සිතුවිලිද අදහස්ද විමසන්නේය. බලන්න ස්වාමීන් වහන්සේ ජීවමානයි බලවන්තයි කොයිම දෙමුහත් කඩුවකට වැඩිය තියුණුයි. ඒක ඔබගේ අතුලාන්තයට කාව දෙන්නා දෙයක් තිබෙනවා විතරක් නෙවෙයි ඔබට ජය දෙන්නා වූ බලවත් කඩුවක් බවට පත් වෙනවා. මිත්‍රෝනි එපිස 6:17 වෙනි පදෙත් කියනවා අපේ ආත්ම වහන්සේගේ ඒ ආයුධ ගැන කියන අවස්ථාවේදී අපි කියවනවා ආත්ම වහන්සේ කඩුව නැමැති වචනේ අරගන්න කියලා. වහන්සේගේ වචනේ කඩුවක් වගේ අපිට අපේ අභියෝගයෙන් ජය ගන්න අපේ වහන්සේ අපට දීලා තිබෙනා වූ දේවල්. අපි දකිනවා යේසුස් වහන්සේ තවත් ආදර්ශයක් අපිට. යේසුස් වහන්සේගේ සේවය පටන් ගන්නකොට වහන්සේ නිරාහාරයෙන් හිටියා. උන්වහන්සේ දවස් 40 නිරාහාරයෙන් ඉඳලා උන්වහන්සේ බඩගිනි වුණා. ඒ අවස්ථාවේදී අපි දකිනවා පරික්ෂකයා යක්ෂයා ඇවිල්ලා උන්වහන්සේ පරීක්ෂා කරුවා. යේසුස් වහන්සේ පරීක්ෂාවල් 3ක් ගෙනාවා. මේ තුනේදීම යේසුස් වහන්සේ ඒ අභියෝගයෙන් ජයගත්තේ කොහොමද? ඒ පරීක්ෂාවෙන් ජයගත්තේ කොහොමද? දෙවියන් වහන්සේගේ වචනය පාවිච්චි කළා. අපි ඒ පරීක්ෂාවල් මම කියව වෙන්න යන්නේ නැහැ. නමුත් ඔබ දන්නවා ඉස්ලාම යක්ෂයාලගේ ඔබ දෙන මොහොතේ පුත්‍රයා නම් මේ ගල් රොටි වෙන්න අන කරන්න. නමුත් යේසුස් වහන්සේ ඒකට කීකරුනේ නැහැ. උන්වහන්සේ අභියෝගයෙන් බව දන්නා උන්වහන්සේ. උන්වහන්සේ කිව්වා මනුෂ්‍යයා ජීවත් වන්නේ රොටි වලින් පමණක් නොව දෙවියන් වහන්සේගේ කටින් නිපෙන්නා වූ සියලු වචන කරගෙන මනුෂ්‍යයා ජීවත් වන්නේය. ඊළඟ තව පරීක්ෂාවක් ගෙනාවා. උන්වහන්සේව දේව මාලිගාවේ උඩ තැනට උසු තැනකට ගෙනියලා කිව්වා ඔබ දැන් දෙවියන් වහන්සේගේ පුත්‍රයා නම් මේ ඉහළ ඉඳන් බිමට පනින්න. මක්සා දෙවියන් වහන්සේගේ වචනේ කියා තිබෙනවා. දෙවියන් වහන්සේගේ දූතයෝ ඔබගේ පාද ගලක නොවදන පිණිස උන්වහන්සේ ඔහුගේ අත්පිට ඔසවා ගන්නවා කියලා. යේසුස් වහන්සේ පැන්නේ නැහැ. උන්වහන්සේගේ බලය පෙන්වු කරන්න අපත යවන්න උන්වහන්සේ කැමති නැහැ. උන්වහන්සේ කිව්වා නුඹගේ දෙවියෝ ස්වාමීන් වහන්සේ පරීක්ෂා නොකරව කියලා ලියා තිබෙලක දේ වචනෙන් ප්‍රකාශ කළ උන්වහන්සේ ඒ අභියෝගයෙන් ජයගත්තා. ඊළඟට තුන්වෙනිව අපි දකිනවා උස්සු කන්දකට ගෙනියලා යේසුස් වහන්සේට කියනවා මේ ඔක්කොම ලෝකයේ තිබෙන ආශ්චර්යමත් දේවල් පෙන්වලා කියනවා මේ ඔක්කොම මට දීලා තියෙනවා. මං කැමති කෙනෙකුට ඒක දෙනවා. ඔබ මෙතන දන ගහලා මට වදිනවා නම් මම ඔබට මේ ඔක්කොම දෙන්න යනවා. අභියෝගයක්. ලෝකේ වස්තු හම්බ කරගන්න, ලෝකේ දිනා ගන්න වෙන ක්‍රමයක් යක්ෂයා පෙන්වනවා යේසුස් වහන්සේට. නමුත් යේසුස් වහන්සේ මොකද කියන්නේ? සාතන් මා පස්සට යව. තාගේ දෙවියෝ ස්වාමීන් වහන්සේ පමණ සේවය කරව නමස්කාර කරව විතර කියලා ලියා තිබේ කියලා කියනවා. කියලා යේසුස් වහන්සේගේ වචනය තුලින් යේසුස් වහන්සේ අභියෝගයෙන් ඒ පරීක්ෂාවෙන් ජයගත්තා. මිත්‍රෝනි අපිට මේ වචන නුවා දිග තියෙන්නේ පාවිච්චි කරන්න කඩුවක් තිබෙන්නේ පාවිච්චි කරන නිසා කඩුව නිකන් තියාගෙන නෙවෙයි. කඩුවක් තිබෙන්නේ අපි සිංහලෙන් කියනවා කොස් කටන්න නෙවෙයි කියලා. කඩුව තියෙන යුද්ධ කරන්න. ජය ගන්න යක්ෂයාගෙන් ජය ගන්න පරීක්ෂාවෙන් ජය ගන්න. නොකොත් අපිට යුද්ධ නොකොත් විදිහට එනවා දේවල් එනවා අපිට එනවා සමහර පරීක්ෂාවල් එනවා. ජය ගන්න ඕන එකෙන්. ඒක තමයි අභියෝග. ජය ගන්න මොහොගේ වචනේ පාවිච්චි කරන්න. වචනේ බලය තිබෙන මිත්‍රෝනි. හිතේ තිබ්බට මදි මම මේකෙන් බේරෙන්න ඕන කියලා නෑ ඒක මදි. අපි වචනෙන් කතා කරලා ඒ වචනේ බලෙන් නිදහස් කරලා යවන්න ඕනේ. ඒ වචනේ බලෙන් නිදහස් කරලා යවන්න අපි ඉගෙන ගන්න ඕනේ. අපිට එන්න ඒ සියලුම පරීක්ෂාවලදී අපිට එන්න අභියෝගවලදී ජය ගන්න නම් මෙතන ඔබ ස්වාමීන් වහන්සේගේ වචනය දැනගතන මදි හිතේ තියාගන්න මදි ඒ වචනේ කටින් ප්‍රකාශ කරන්න අවශ්‍යයි. මේ අවුරුද්දේ ඔබ අනිවාර්යෙන් මතක තියාගන්න ඔබගේ දන්නා වහන්සේගේ වචනේ දැනගෙන හිතේ තියාගෙන ඒක ඔබ ප්‍රකාශ කරන්න. ඒකට ඔබට ඒ සියලු
අභියෝග වලින් සියලු පරීක්ෂා වලින් ජය දෙන්න පුළුවන්කමක් තිබෙනවා. මොකද නිසාද ඒ වචන කියන්නේ දේවානුභාවයෙන් ලිව්වා වූ ලියවිල්ලයි. අපි කියවලා බලමු දෙවෙනි තිමෝති 3:10. දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයා සම්පූර්ණව සියලු යහපත් ක්‍රියාවලට සූදානම්ව සිටින පිණිස දේවානුභාවයෙන් දුන් දේවානුභාවයෙන් දුන්නා වූ කියන්නේ දේවානුභාවයෙන් දුන් මුළු ලියවිල්ල ඉගැන්වීමටත් තරවටුවටත් හික්මවීමටත් ධර්මිෂ්ඨකම ගැන ගුරුකන් දීමටත් ප්‍රයෝජනවත්ව තිබේ. බලන්න අපට හැම අභියෝගයකටම මුහුණ දෙන්න තේනවා දේවානුභාවයෙන් දුන්නා ලියවිල්ල අපට ඉතාමත්ම වැදගත් වෙනවා. මේ අවුරුද්ද අමතක කරන්න එපා. ඒ වචනේ ඔබ හිතේ තියාගෙන ඒක ඔබ පාවිච්චි කරන්න. ඔබ වචනේ කතා කරන්න. වචනේ තුල බලය නිදහස් කරලා යවන්න. ඒවිට ඒ වචන තුලින් ඔබ දකින්න යනවා මහා දේ සිද්ධ වෙනවා. අභියෝග ජය ගන්නවා. විරුද්ධවාදීන් පරාජය වෙනවා. යක්ෂයා පරාජය වෙනවා. අපි සියලු දේවින් ජය ගන්න යනවා. රුහාගේ වචනේ පාවිච්චි කරන මේ අවුරුදු තුල. ඒ වගේම තුන්වෙනි කාරණාව අපි අභියෝග ජය ගැනීම සඳහා අනිත් එක දැනගන්න ඕනේ අපට දීලා තියෙනවා දෙවියන් වහන්සේගේ නාමය. ඒ වගේම යේසුස් වහන්සේගේ නාමය අපි පාවිච්චි කරගන්න අවශ්‍යයි. අපි උන්වහන්සේගේ නාමයේ බලය දැනගන්න අවශ්‍යයි. අපිට උන්වහන්සේ බලය දීලා තියෙන කිතුණු වශයෙන් දේව දරුවෝ වශයෙන් උන්වහන්සේ අපිට බලය දීලා තියෙනවා. උන්වහන්සේගේ නාමය අරන් පාවිච්චි කරන්න විතරෝනේ. ඒ වචන තුළ ජීවනයේ තියෙන බලය තිබෙනවා. උන්වහන්සේගේ නාමය කතා කරන අවස්ථාවේදී ඒක බලයෙන් යුතුව උන්වහන්සේගේ බලය ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. අපට අපි හිතනවා පරණ ගිවිසුමේ එච්චර දැන් උන්වහන්සේගේ නාමය පාවිච්චි කරුවේ නැහැ. දැන් උන්වහන්සේ ගැන ප්‍රකාශ කරුවාට මොකද? නමුත් අපි දකිනවා එක දෙයක් මම පෙන්වන්න කර දෙන්න කැමතියි. අර උන්වහන්සේගේ දාසෙක් වන අදහන්නා කුඩා දරුවෙක් යෞවනෙක් දාවිත් කියන්නා වූ ඒ දාවිත් කියන යෞවනයා එක දවසකදී දුටුවා තමන්ගේ දේශය පිරිසිවරුන් විසින් ඇවිල්ලා හමුදාවක් වට කරගෙන ඉන්නවා. ඒගොල්ලන් පිරිසිවරු එතන යුද්ධයට සැරසලා ඉන්නවා. එහා පැත්තේ කන්දේ මෙහා පැත්තේ කන්දේ ඊශ්‍රායල් බලා ඉන්නවා. ඒගොල්ලන් මේ ඊශ්‍රායල් නින්දා කරමින් ඊශ්‍රායල්න්ට අවවාද කරමින් කතා කරමින් හිටියා. එතන හිටියා ගොලියත් කියනවා යෝධෙක්. ඒ ගෝලේ ඇවිල්ලා හැමදාම අපහාස කරනවා. ඊශ්‍රායල්න්ට නින්දා කරනවා. අභියෝග කරනවා. ඕන කෙනෙක් එන්න මාගේ සටන් කරන්න. සටන් කළා අපි දෙන්නගෙන් ජයගත්ත කෙනා තමයි දිනන්නේ. අනිත් කෙනා පරාජය වෙනවා. අපි කියවලා බලමු. දැන් වැදගත් ලස්සන කතාන්දරයක්. පළවෙනි සාමුවේල් 17 ඒක දිගටම අපි කියවන්න යන්නේ නැහැ. නමුත් ඔහු ඊට පස්සේ යනවා. ඔහු ඒ ස්ථානේ යනවා. ගිහිල්ලා එතන යුද්ධ පිට යනකොට දකින්න මේ දේ. ඔහු කියනවා මේ පිලිස්තියාට විරුද්ධව මම සටන් කරන්න අවශ්‍යයි. මේ පිලිස්තියා මම පරාජය කරන්න ඕනේ. මේක දෙවියන් වහන්සේ කරන නින්දාවක්. ඒ නිසා අපි දකිනවා උන්වහන්සේගේ ආත්මයන් වහන්සේගේ බලය දෙවියන් ආත්මයන් වහන්සේගේ බලය මේ දාවිත් කියනවා මේ යෞවනයා පිට තිබුණා. ඔහු කියන මම යනවා මේ පිලිස්තියාගේ සටන් කරන්න. ඔහු රාජ්‍ය ළඟට ගිහිලා රජුණට පෙන්නුවා. රජුණට කිව්වට බෑ මේක කරන පොඩ්ඩක් දරුවෙක්. යෞවනේ. නෑ ඔබ කියන මට පුළුවන්. මට දෙනවා බලය තිබෙනවා ආලේපේ තිබෙනවා. ඒ නිසා ඔහු යුද්ධාවදී ඇඳෙව්වා. යුද්ධාවදී ඇඳලා පුරුද්දක් නැහැ. ඔය කලවා ගන්න ඔහු කියන මම යනවා තනියම මට ඕනේ යුද්ධාවද. ඔහු මොකක්ද කරුවේ? අර ගංගලකට ගිහිල්ලා ගල් කැට 5ක් අරගෙන ඔහුගේ ගල් පටියත් අරගෙන ඔය යුද්ධයට යන්න ගියා. ඔය යන අවස්ථාවේ ගෝලියත් එහා පැත්තේ ඉඳලා ඔහුට නින්දා කරන අපහාස කරනවා. ඔබ මා ළඟට එන්නේ ගල් පටියක් අරගෙන මම බල්ලෙක් කියලා හිතුවද? කියලා ඔව් දාවිත්යි ඒ ළමයා ඒ යෞවනයටයි ඒ ආගමටයි දෙවියන් වහන්සේට නින්දා කරන්න පටන් ගත්තා. නමුත් මොනවද කියන්නේ? දාවිත් කියනවා ඒ යෞවනයා. පළවෙනි සාමුවේල් 17:45 කියවලා බලන්න. එවිට දාවිත් තෝ කඩුවක්ද හෙල්ලයක්ද කුඩා හෙල්ලයක්ද රැගෙන මා ළඟට එන්නේහිය. මම වනාහි තා නින්දා කළ ඊශ්‍රායෙල් හමුදාවල දෙවිවූ සේනාවල ස්වාමීන් වහන්සේගේ නාමයෙන් තා ළඟට එමි.
බලන්න දුබ එන්නේ කඩුවක් හෙල්ලයක් අරගෙන මා ළඟට. මුත් මං එන්නේ කොහමද? තා නින්දා කෙරුවා වූ ඊශ්‍රායල් වරුන්ගේ සේනාවල දෙවි වූ ස්වාමීන් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. හලෙලූයා. ඔබ උන්වහන්සේගේ නාමයෙන් ඉදිරියට යනකොට උන්වහන්සේගේ නාමයෙන් කතා කරනකොට අපි දන්න අඳුරු බලවේග, විරුද්ධ බලවේග, යක්ෂ බලවේග පරාජය වෙලා යනවා. යේස් දෙවියන් වහන්සේගේ බලය ඔබ තුළ නිදහස් වෙලා යන්න යනවා. ඒක අමතක කරන්න එපා. උන්වහන්සේගේ නාමයේ දෙවියන් වහන්සේගේ විශ්වාස කරන දරුවන්ට තිබෙනා බලය. ඊළඟ අලුත් ගිවිසුමේ යේසුස් වහන්සේ ආවට පස්සේ යේසුස් වහන්සේ අපට බලයක් දුන්නා. උන්වහන්සේගේ නාමය පාවිච්චි කරන්න කියලා. යේසුස් වහන්සේගේ නාමයේ බලය තිබෙන මිත්‍රෝනි. යේසුස් වහන්සේගේ නාමය උන්වහන්සේ කියනවා අපි දකිනවා යේසුස් වහන්සේ තමන් ගෝලයන්ට උන්වහන්සේ ස්වර්ගයට යන්න ඉස්සෙල්ලා උන්වහන්සේ කියනවා මාගේ සුභාරංචි 16 වෙනි පරිච්ඡේදයේ 17යි 18යි කියන බදවට පේනවා උන්වහන්සේ කියනවා නුඹලා මාගේ නාමයෙන් යක්ෂ දුරු කරන්න ඕය. රෝගීන් සුව කරන්න ඕය. ඒ කියන්නේ වහන්සේගේ නාමයේ බලය තිබෙනවා මිතුරු. යේසුස් වහන්සේගේ නාමයේ බලය තිබෙනවා. මේ ලෝකේ දැන් අපි දෙවියන් වහන්සේ අපි යේසුස් වහන්සේ මේකට එවුවට පස්සේ යේසුස් වහන්සේ නාමය පාවිච්චි කරන්නේ. දැන් යේසුස් වහන්සේගේ නාමය පාවිච්චි කරන අවස්ථාවේදී සියලු අන්ධකාර බලවේග, යක්ෂ බලවේග, පීඩාවන්, රෝග, පරීක්ෂාවන්, බාධාවල් පහ වෙන්න අවශ්‍යයි. අඳුරු දේ පහ වෙලා ආලෝකේ උදා වෙන්න අවශ්‍යයි. පීඩා පහ වෙලා අපට සහනයක් ලැබෙන්න අවශ්‍යයි. රෝග පහ වෙලා සුවය ලබන්න අවශ්‍යයි. යේසුස් වහන්සේගේ නාමයේ බලය තිබෙන මිත්‍රෝනි යක්ෂය දුරු වෙන්න අවශ්‍යයි. කියලා බලමු දෙක අපි. අදහන්නන්ට ඇත්තා වූ ලකුණු නම් ඔවුහු මාගේ නාමයෙන් යක්ෂයන් දුරු කරන්නෝය, අන් භාෂාවලින් කතා කරන්නෝය, සර්පයන් අල්ලා ගන්නෝය, යම් මරණීය වසජාතියක් බීවත් එයින් කිසිසේත් ඔවුන්ට අනතුරක් නොවන්නේය. ඔවුන් රෝගීන් පිට අත්තැබූ කල්හි ඔවුහු සුවය ලබන්නෝයයි කීසේක මාර්ක් සුභාරංචියේ 16 වෙනි පරිච්ඡේදයේ 17 සහ 18. අනන්‍ය යේසුස් වහන්සේ කියපු දේ මාගේ නාමයෙන් තමයි සියල්ල කරන්නේ. යක්ෂ දුරු කරනවා, රෝගීන් සුව කරනවා. ඒ වගේම උන්වහන්සේගේ වචන අනුව අපි දකිනවා උන්වහන්සේගේ නාමයෙන් බලවත් දේවල් මේ පොළවේ සිද්ධ කරන්න පුළුවන්. සිද්ධ වෙලා තිබෙනවා. ගෝලියෝ ගිහිල්ලා යේසුස් වහන්සේ ස්වර්ගයට ගියාට පස්සේ ගෝලියෝ ගිහිල්ලා හැමතැනම ඇවිදලා මොනවද කෙරුවේ? යේසුස් වහන්සේගේ නාමයෙන් දේශනා කෙරුවා. යේසුස් වහන්සේගේ නාමයෙන් අපිරිසුදු ආත්මවලට අණ කෙරුවා. ඒකල පහව ගියා. අපි ඔක්කොම කියවන්න යන්නේ නැහැ වෙලාව නැති නිසා. අපි දකිනවා ඉස්ලාම ගෝලියා සුද්ධාත්ම බලය ලැබුවාට පස්සේ පේතෘස් යෝහනෝ ගියා දේව මාලිගාවට යාඥා කරන වෙලාවදී දේව මාලිගාවේ දොරකඩ මිනිස්සෙක් හිටියා කොර මිනිස්සෙක් හිටියා. ඒ කරු මිනිසයා මේකල යනවා දැකලා මේ දෙන්නගෙන් පේතෘස් යෝහන්ගෙන් ඉල්ලනවා පිටට මොනවද දෙන්න කියලා. උත් පේතෘස් ඕදේ බල්ලා සුද්ධාත්ම බලයෙන් පිරලා තිබුණා. ඔව් දන්නවා දේශ වහන්සේ උන්ට බලය දුන්නා. දැන් මොකද කරන්නේ? පේතෘස් කියනවා හිඟන බල්ලා කියනවා ඒ කොර මිනිස්සයා බල්ලා කියනවා රන් සහ රිදී මට නැහැ. මට අතීතේ දෙනවා මොකක්ද දෙන්නේ? යේසුස් වහන්සේගේ නාමයෙන් නැගිටලා ඇවිදින්න. ඒ අවස්ථාව අපි දකිනවා යේසුස් වහන්සේගේ නාමයෙන් කොරාගේ අය කොර බල බිදලා සියලු රෝග බල බිදලා ඔහු නැගිට්ටා. ඒ වගේ අපි දකිනවා බොහෝ අවස්ථාවලදී ගෝලියෝ ඒ කාලේදී ක්‍රියාපොතේ දකිනවා යේසුස් වහන්සේගේ නාමය පාවිච්චි කරලා මහත් දේ සිදු වෙනවා. අද අපි දකින සභාව තුළ ඒ යේසුස් වහන්සේගේ නාමය පාවිච්චි කරලා කොච්චර අභියෝග ජය ගන්නවද? යුද්ධවලින් ආත්මික යුද්ධෙන් ජය ගන්නවද? බොහෝ පරික්ෂා පීඩා කරදර වේදනා රෝග වලට පිටිපස්ස යක්ෂයෝ ඉන්නවා මිත්‍රෝනි. අපිට ජය ගන්න යේසුස් වහන්සේගේ නාමය පාවිච්චි කරන්න අවශ්‍යයි. යාඥා ඕන නිසා මම කිව්වා වගේ ඒ වචනේ ඕන නිසා කිව්වා වගේ ඒ වගේ යේසුස් වහන්සේගේ නාමය අනිවාර්යෙන් අවශ්‍යමයි මිත්‍රෝනි. මේ අපි අලුත් ගිවිසම ඉන්න අපිට යේසුස් වහන්සේගේ නාමය පාවිච්චි කරන්න බලය දීලා තියෙනවා. නිසා යේසුස් වහන්සේගේ නාමය පාවිච්චි කරලා අපිට පුළුවන් සියලුම අභියෝග ජය ගන්න. ඒක තුන්වෙනි කාරණා. හතරවෙනි කාරණාව හරිය යුද්ධාවදී තමයි මේ අවුරුද්දේ අපිට අවශ්‍ය කරනා වූ ඇදහිල්ලේ වචනය. දැන් මේ වචනේ බයිබලයේ තියෙන වචනේ ඇදහිල්ලේ වචනය. ඔබ යාඥා කරුවා සුදාල් මහ ලබා ගත්තා ඇදහිල්ල තිබෙනවා. දැන් ඒක පිට කරන්න නම් ඇදහිල්ලේ වචන කතා කරන්න. ඔබ හිතුණු වශයෙන් අසුභවාදී වචන කතා කරන්න එපා. මේ අවුරුද්ද සුභවාදීව කතා කරන්න. මට බෑ මට නෑ. එහෙම හිතා කියන්න එපා. ඔබ
යේසුස් වහන්සේගේ නාමය පාවිච්චි කරනවා නම් ඔබට ඇදහිල්ල තියෙනවා නම් යාඥා කරලා තිබෙනවා නම් ඔබට පුළුවන් ඒ වචනය ඔබ තුලින් ගලා යනවා වචන ඇදහිල්ලෙන් කතා කරන්න. එතකොට අපි දකිනවා ඇදහිල්ලේ වචන තුලින් බලවත් දේවල් සිද්ධ වෙනවා කියලා. යේසුස් වහන්සේගේ අවස්ථාවකදී දවසකදී උන්වහන්සේ යන අවස්ථාවේදී පාර යනකොට උන්වහන්සේ බඩගිනි වුණා. අත්තික ගහක් දැකලා ගියා අත්තික ගෙඩි කන්න. එක ගෙඩියක්වත් තිබුණේ නැහැ. යේසුස් වහන්සේ අවස්ථාවේදී කිව්වා මින් මතු කවදාවත් දුගෙන් ගෙඩි කන්නේ කවුරුවත්. අහුවෙන්දා පාරේ යනකොට ඒ ගහ ළඟින් ගියා. ගෝලෙක් කියනවා යේසුස් වහන්සේ ශාප කෙරුවා ගහ වේලිලා ගිහිල්ලා. යේසුස් වහන්සේ මොකක්ද කියන්නේ? මේ ගහ විතරක් නෙවෙයි. ඔබලා ඇදහිල්ලෙන් කතා කරලා මේ කන්දර කිව්වොත් අයින් වෙලා යන්න කියලා. ඒ කන්ද පහව යන්න ඕනේ. අපි මම මේ කතා කරන්නේ ආත්මික වශයෙන් මේ කන්ද කියන්නේ ඔය තියෙන సంతాනික කන්ද නෙවෙයි. නමුත් ඔබගේ ජීවිතේ එන කඳු වගේ බාධාවල්, පීඩාවල්, අමාරුකම්, තරණය කරන්න බැරි දේවල් තියෙනවා. ඒ අවස්ථාවේදී ඔබට පුළුවන් උන්වහන්සේ කියනවා ඔබ කතා කරුවොත් ඒක ඔබ කියලා බලමු මේක. කතා කරුවොත් ඒක පහව යනවා. අද කියලා බලන්න. නැද්ද ලියලා? මතක සුභාරංචේ 21 වෙනි පරිච්ඡේදයේ 21 වෙනි පදේ. මතෙව් සුභාරංචිය 21 වන පරිච්ඡේදයේ 21 වන පදය. යේසුස් වහන්සේ උත්තර දෙමින් සැබෑවක් නුඹලාට කියමි. නුඹලා සැක නොකොට ඇදහිල්ල ඇතුව සිටිනවා නම් අත්තික්කා ගහට කළ දේ නුඹලා කරනවා පමණක් නොව ඉදිරි මුහුදේ වැටේවයි මේ කන්දට කීවත් එය සිද්ධ වන්නේය. තවද නුඹලා ඇදහිල්ල ඇතුව යාඥාවෙන් ඉල්ලන කොයි දෙයක් නමුත් ඒ සියල්ල නුඹලාට ලැබේ යයි ඔවුන්ට කිසිසේක. අපි සැක නොකොට ඇදහිල්ලෙන් කතා කරුවොත් ඒ කන්දක් වාගේ තිබෙන බාධාව, පීඩාව, විරුද්ධවාදිකම් සියලුම පරීක්ෂාවල් ඔබෙන් පහව යන්න යනවා මිත්‍රෝනි. මොකද ඔබ ඇදහිල්ලෙන් කරන වචනේ ඇදහිල්ලෙන් කතා කරන වචන තුල බලය තියෙනවා. මේ අවුරුද්දේ අපිට බලාපොරොත්තුවක් තිබෙන අවුරුද්ද මිත්‍රෝනි. ලෝකයට බලාපොරොත්තුවක් නැහැ. නමුත් මොහොත දරුවන් කිසි විදිහක බලාපොරොත්තු නැති වෙන්නේ යමක් සහ විශ්වාස කරන මොහොත බලවන්තයි ජීවමානයි. මොහොත සියල්ල පුළුවන්. ඒ නිසා අපි අමතක කරන්න එපා මේ අවුරුද්ද අපි ධෛර්යයෙන් යුතව මෝර දෙමු. මේ කාරණා හතර ඉතා වැදගත් වෙනවා. යාඥාව වෙනවාගේ වචනය පාවිච්චි කිරීම, යේසුස් වහන්සේගේ නාමය පාවිච්චි කිරීම, ඒ වගේම ඇදහිල්ලේ වචන කතා කිරීම. ඒ අවස්ථාවත් ඒ තුලින් මේ අවුරුද්දේ ඔබ සියලු අභියෝගයෙන් ජයගෙන ඔබ ජයග්‍රාහී කිසිනෙක බඩපත් වෙන්න යනවා. ස්වාමීන් වහන්සේ ඔබටත් ඔබගේ නිවසටත් ඔබගේ පවුලටත් මේ වචන තුලින් ආශිර්වාද කරනසේක්වා. හොඳයි අපි දැන් ඊළඟ කොටසට යන්න යනවා. සුද්ධ මේසට සහභාගී වෙන්න යනවා. කරුණාකරලා ඉන්න උදා කරන අය. අපි අවස්ථාවේ සුද්ධ දේව වචනේ සුද්ධ සහභාගීන් කම ගැන තිබෙනා වූ බයිබල් කොටස කියවලා බලමු. පළවෙනි කොරින්ති 11 වෙනි පරිච්ඡේදයේ 23 වෙනි පදයේ පටන් අපි කියවමු 31 වෙනි පදයේ දක්වා. සුද ලියවිල්ලේ පළවෙනි කොරින්ති 11 වෙනි පරිච්ඡේදයේ 23 වන පදයේ සිට 31 වන පදයේ දක්වා. මක්නිසාද මම නුඹලාට බාර දුන් දේ ස්වාමින් වහන්සේගෙන් ලැබීමි. එනම් ස්වාමි වූ යේසුස් වහන්සේ පාවා දෙනු ලැබු රාත්‍රියේදී උන්වහන්සේ රොටි රැගෙන ස්තුති කොට කඩා මේක නුඹලා උදෙසා දෙන්නා වූ මාගේ ශරීරය මා සිහි කිරීම පිණිස මේක කරපල්ලායයි කීසේක. එලෙසම රාත්‍රී කෑමෙන් පසු කුසලානද්දී මේ කුසලාන මාගේ ලේන් පිහිටුවන අලුත් ගිවිසුමය. යම් පමණවර නුඹලා මෙයින් බොන්නහුද එපමණවර මා සිහි කිරීම පිණිස මේක කරපල්ලායයි කීසේක. මක්නිසාද නුඹලා යම් පමණවරක් මේ රොටි කන්නහුද කුසලානෙන් බොන්නහුද එපමණවරක් ස්වාමීන් වහන්සේ එනතුරු නුඹලා උන්වහන්සේගේ මරණය ප්‍රකාශ කරන්නහුය. එහෙයින් නුසුදුසු ලෙස මේ රොටි කන්නා වූ නොහොත්
ස්වාමින් වහන්සේගෙන් කුසලානෙන් බොන්නා වූ කවරෙක් නමුත් ස්වාමින් වහන්සේගේ ශරීරය ගැනත් ලේ ගැනත් වර්ධකාරයෙක් වන්නේය. නමුත් එක් එක්කෙනා තම තමාම සෝදිසි කොට ඒ රොටි කෑවාවේ ඒ කුසලානෙන් බීවාවේ. මක්නිසාද කන්නා වූ බොන්නා වූ තැනැත්තේ ශරීරයේ නොවිමසනවා නම් ඔහු තමාටම දඬුවම පැමිණි ලෙස කන්නේය බොන්නේය. ඉනිසා නුඹලා අතරේ බොහෝ දෙනෙක් දුර්වලව ලෙඩව සිටිති, බොහෝ දෙනෙක් නින්දට පත්වෙති. වචනය පැහැදිලි. අපි මේ සුද්දෝ මේ සහභාගී වෙන අවස්ථාවේ අපි මතක් කරගන්න අවශ්‍යයි. යේසුස් වහන්සේ ඔබයි මායි ගලවා ගන්න පිණිස ඔබගේ මගේ පාපේ උන්වහන්සේ පිට අරගෙන උන්වහන්සේ ඒ නිසා වින්දා වූ නින්දා පීඩා දුක අපි සීකරන්න අවශ්‍යයි. උන්වහන්සේගේ පොඩිකල් බව ශරීරය ඔබයි මානස කසපහර ගහලා උන්වහන්සේට අන පහර දාලා උන්වහන්සේ අත්පා සිදුරු කරලා ඒ පොඩිකල් බව ශරීරය සීකරන්න කියලා යේසුස් වහන්සේ කියනවා. ඒ වගේ උන්වහන්සේ ශරීරයෙන් ගලාගෙන ආව අනගේ ලේ පාපයක් නැත්තව ශුද්ධ වූ ලේ ඔබගේ මාගේ පාපය සෝද හරින්නා වූ පාපේ කුලයේ වෙන ඒ ලේ පැකිරුවේ ඔබයි මානසික සීකරන්න අවශ්‍යයි. එතන මේ අවස්ථාවේදී ඔබ නිවසල ඉන්න අය කරුණාකරලා ඒ ඔබ සූදානම් කරගත්ත රොටිද ඒ කුසලානද ලෑස්ති කර ගන්න. අපි දැන් මේ රොටි වලට සහ කුසලානට යාඥා කරන්න යනවා. අපි රොටි වලට යාඥා කරමු. as Christians රොටි වලට යාඥා ඔබ ගෙදර තියෙන ඔබගේ ඒ රොටි ඔබ අතේ තියෙන පාන් හයම් දෙයක් තියෙන අතේ අරගෙන ඔබ ස්වාමීන් වහන්සේ ඔසවන්න අපි යාඥා කරන අවස්ථාවේදී වහන්සේ ඒ රොටි වලට ආශිර්වාද කරනවා ඇති. ඔසේ ප්‍රේම කරන සුදව් දෙවියන් වහන්සේ නැවතත් ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. ඔබ වහන්සේගේ යානි මේ රොටි ගැන අපි ස්තුතිවන්ත වෙනවා. වහන්සේ අපේ දිසා ස්වාමිනී අපේ වේදනාව අපේ දුක අපේ පව් සියලු දේම ස්වාමිනී වහන්සේ දරාගෙනමින් ස්වාමිනී ඒ කුරුසයට ගේ නිසා අපි ස්තුතිවන්ත වෙනවා. අපි ආන්නේ මේ රොටිට ආශිර්වාද කරන්න ස්වාමිනී. මේකට සහභාගී වෙන්න ආව සියලු දෙනාට ආශිර්වාද කරන්න ස්වාමිනී. මේ නව වසර පුරාම වහන්සේගේ කරුණාව දයාව ස්වාමිනී මේ දරුවන් සමගද නිවස ඉන්නට ඔබ සලස්වන්න. යේසුස් වහන්සේගේ අනිගේ බලවත් ආමේන්. යේසුස් වහන්සේ පවදෙන ලැබු රාත්‍රියේදී වහන්සේ ගෝලයන් සමග රාත්‍රී කෑමට වාඩි වී සිටින විට උන්වහන්සේ ඔවුන් ඉදිරියේ රොටි රැගෙන ස්තුති කොට කඩා මේ නුඹලා උදෙසා පොට කරවන්න මාගේ ශරීරය මා සීකිරීම පිණිස මෙන් අරන් කන්නයි උන්වහන්සේ ඔවුන්ට කීසේක. අපි කුසලානට යාඥා කරමු. පාසල් අතිශුද්ධ වූ දෙවි පියාණනී අපි ඔබ වහන්සේ වෙතට ඔස්සවා වහන්සේගේ ආශිර්වාද ඉල්ලා සිටින මේ කුසලාන ඔබ වහන්සේ ස්පර්ශ කළ මැනව අපගේ ජම්මයෙන් හා අප මෙලොවට බිහි වූ දා පටන් අප විසින් වචන වලින්ද සිතුවිලි වලින්ද ක්‍රියාවලින්ද ආදී වශයෙන් කළ කී සියලු පාප අපරාධ වලට අප වෙනුවෙන් අපගේ ගැලවුම් කරුවාණන් වන ඔබ වහන්සේගේ පුත්‍රයා එදා වැගිරූ ලේ ඒ ශුද්ධ රුධිරයෙන් අපිට තිබෙන පවිත්‍රකම අපිට තිබෙන පව්කමාව අපිට තිබෙනා වූ සදාකාල ජීවනය පිළිබඳව අපට අවබෝධයක් තිබෙන බැවින් අපි යාඥා කරලා ඉල්ලා සිටිනවා. ඒ ශුද්ධ වූ ලේ සිහිපත් කරමින් මේ ලේ වැගිරුවේ අපි වෙනුවෙන් නේද කියලා කල්පනා කරලා අපි ස්වාමිනේ ඔබ වහන්සේගේ වචනේ ප්‍රකාශ තිබෙන පරිදි ඔබගේ පැමිණීම බලාපොරොත්තුව සිටින්නා වය ලෙසත් ඔබගේ පූජාව අන් ලෝකයාට ප්‍රකාශ කරන්නා වය හැටියටත් අදත් අප මේ සහභාගී වෙන සුද්ධ වූ මේසේ පංගුකාරකමේ අප පානය කරන මේ කුසලානයට ඔබ වහන්සේ ආශිර්වාද කළ මැනව යේසුස් වහන්සේගේ උතුම් වූ නාමයෙන් ආමේන්. එම රාත්‍රියේදී
යේසුස් වහන්සේ ප්‍රතිකාරාදීමෙන් පසුව කුසලානත් රැගෙන ස්තුති කොට ඔවුන්ට දී මේ බොහෝ දෙනගේ පාප සෝදහන පිණිස මා විසින් වගුරුන් ලබන්නා වූ අලුත් ගිවිසුමේ ලේය මා සීකිරීම පිණිස මෙන් අරන් බොන්නයි උන්වහන්සේ ඔවුන්ට කීසේක. අපි සූදානම් වෙමු කොටියට සහභාගී වෙන්න. වගේම කුසලාන්ට සහභාගී වෙන්න ලෑස්ති වෙන්න. අපි යේසුස් වහන්සේගේ පොඩිකන බාශාරී සීකල්ලා වහන්සේ සුදු කරමේ රොටි වලට සහභාගී වෙමු. දැන් අපි යේසුස් වහන්සේ අගරේවා වූ අලුත් ගිවිසුමේ ලේ ඔබයි මාවයි පාපේ සියදුවා වූ මේ ගෙවුවා මිලිමේ මිලියන යේසුස් වහන්සේගේ ලේ ඒ සුද්ධ ලේ සීකරලා දැන් අපි මේ කුසලානට සහභාගී වෙමු.
උන්වහන්සේ ගැන බොහෝ සතුටු වුණා. උන්වහන්සේ ඒ අවස්ථාවේදී දන්නවා උන්වහන්සේ ප්‍රශංසා කරන මැදදී උන්වහන්සේ වැඩ වසමින් අපි හැම කෙනෙකුගේම අතුලාන්තය ආත්මය ස්පර්ශ කෙරුවා. මේ අවුරුද්දේ උන්වහන්සේ අපට පණිවිඩයක් දුන්නා. කිසි දෙයක අධාරය වෙන්න එපා. බය වෙන්න එපා. කැළඹෙන්න එපා. මක්නිසා උන්වහන්සේ අපට දුන්නා ආයුධ හොව තිබෙනවා. ඒ හතරක් ඔබ මුදාසන කාලේ මොනවද කියලා ඇහුවා. ආඥාවේ බලය ආයුධය. ඒ වචන නැමැති ආයුධය. යේසු වහන්සේගේ නාමය නැමැති ආයුධය සහ අපේ ඇදහිල්ලේ වචන නැමැති ආයුධය ඔබ පාවිච්චි කරුවොත් මේ අවුරුද්දෙන් නාව අභියෝග වලින් ජය ගන්න, පරීක්ෂා වලින් ජය ගන්න, පීඩා වලින් ජය ගන්න ඔබට පුළුවන්කමක් තිබෙනවා. ඔබගේ පවුලට ඔබගේ ජීවිතේට බාහ ගෙවලට මේ දවසේ වහන්සේ ඒ තුලින් ආශිර්වාද කරලා මේ අවුරුද්ද මුළුල්ලේම එන්නා වූ අපි භයානක කාලයක් කියලා අවශ්‍ය කියන්නේ නමුත් ඔබට මටයි උන්වා ඉන්නවා නම් කිසි දෙයකදී බය වෙන්න අවශ්‍ය නැහැ. මොකද අපි මේ අවස්ථාවේදී නැගිට සිට ස්වාමීන් වහන්සේට ටිකක් වෙලා ප්‍රශංසා කරමින් යාඥා කළ අවසන් කරන්න යනවා. නැගිටලා සිටමු සෑම කෙනෙක්ම ස්වාමීන් වහන්සේ අතෝසා ප්‍රශංසා කරමු. Hallelujah, hallelujah, hallelujah. Yote veva prasansa veva mahothamyanani Chiyomar deven wahansa apage atikharan wahansa ape mem kharan wahansa obad sudi veva prasansa veva oh Yesu ne ape galum kharani ape pape kulle gewa Yesu wahansa maluge night tawten wahansa oh swarge sa phole silu balaya tawten wahansa obage name savanama swain wahansa oh hallelujah, hallelujah, hallelujah. Prasansa veva oh barasandra Bakiramantorialva. Hallelujah. Prasansa veva sudi. याचना करमु अलबरदारी महोत्तम जीवमान देव प्यारने आप ये बांसरान को वार शुद्ध करना स्वामने अपने में अलुत और उद्देश्य स्वामने उबहांस के अभिमुखे सिरिंड ये देवस्थान वगैरह में अपने के किना इन्ना न्यूज़ फलद उबहांस अमुके फैमिली स्वामने මේ දේමේ සහභාගී වෙන්න දුන්නා මහත්තු කරුණාවෙන් සහ ඔබ වහන්සේ සුදු කරනවා ස්වාමීන් වහන්සේ ස්වාමනේ ඔබ වහන්සේ සුදුවන්ත වෙනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මේ දේවමය මේ දේවස්ථානයේ පමණක් නෙවෙයි නිවසල් පවා ඔබ ඒ හැම දේවමයක්ම බාරගෙන ස්වාමීන් වහන්සේ ඔබ ඒ ස්ථානවල සිටමින් ඔබ වහන්සේ ක්‍රියා කරපු ආකාරය ගැන සුදුවන්ත වෙනවා ස්වාමනේ ස්වාමී කෙරුවා වූ गायनाव नमस्कार प्रशंसाव उबाद बारकत निसा स्तुति करनमा ए वगैरह स्वामी वहाँ से अद्दा से अपर दुन्ना पानी विद्या ज्ञान सुधि वंते ना स्वामी आप इधर नाव खाले लोकया बालना कार्य बालना ना स्वामी अमारु खाले पीड़ा खाले स्वामी वहाँ से ए थी बिन नाव प्रश्न करते देश बालन अवस्था दी मनुष्य आधार इवेंट नाव कालक वेने मनु स्वामने ओबा धरवंट किसी बेटे का आधार इवेंट ओबा नारी निसास दुआन थेनुमा मकसद ओबा आपके शक्ति है आपके बल है ओबा से आप दिया दिन आयुध पावश करंड में उदास खाले ओबा से आयुध पठान उदा कल में और मूल्य स्वामने ओबा से ये स्वास ओबा से के करुणा तुलिक धीरे गमन करंड जय गंड उदा करंड के याचना करना में और मूल्य स्वाइन मा ओबा आप समझिए मैं निवेश आशीर्वाद कल मैनव होंगे पाउलोट आशीर्वाद कल मैनव में और मूल्य करना रखिया वर्ल्ड व्यापार वर्ल्ड वगा वर्ल्ड ओबा आशीर्वाद कल मैनव स्वामी वहाँ से एवं स्वाइन ये निवेश वर्ल्ड वहाँ समाधान है ओबा के प्रीति ओबा से ज्ञान दुनो मैनव स्वान होंगे कैमट बीमट मिल मुदलट ओबा से आशीर्वाद कल मैनव सुदो प्यार वहाँ दरो गण याद न करना स्वामी में दरो में खाले अध्यापन बाधा में तीन वहाँ खाले के दिस स्वाइन वहाँ से दरो अंट ओबा से उपकार कर निवेश वर्ल्ड पावा पादन खरानी के घंट खरना दक्ला सोंगे होंगे अध्यापन बाधा नोंड ओबा से क्रिया कल मैनव ये लोके मुलुमन तिबेन्ना वे कोरोना वसंगत गण याद न करना स्वान उबास के बाले क्रिया करला इता एक मने पे लोके म्यूजिक पावर कमावेला उबास इधर पश्चाताप हेनो स्वामने अब इधर मदद काम करना स्वाइन वहां उबास क्रिया कर उबास में वसंगत में लोके वत कल मैनव लंका वत कल मैनव लंका उबास करना दको मैनव स्वामने लंका उबास दबावट इदा से रेस्टोरेंट देव में पाथंड एक करना देने के याद न करना स्वामने में अंतिम खाले उबास याद न करना उबास दरुवना पे हमें कनेक में उबास लंग वेंड पवित्र वेंड उबास ईमट सूदना वेंड आप दाखल मैनव ध्यान शुद्ध प्यार वास उबा के प्रेमी बाले हाथ आपके किनारे आत्मे शरीर प्राण मुझे जीवित उबास खपकरमीन उबास सेड सिर प्रशंसा गौरव महिमे उदकरमीन में सिर दे इल्ला अब याचना करने यीशु वाहन से शुद्ध वो जीवमान वो उत्तम वो नामेन आमेन
අපේ පියෝදන වහන්සේගේ ප්‍රේමයද පුත්‍රයන් වහන්සේ කරුණාවද ශුද්ධාත්මාගේ සන්නිහිම සහභාගීකමද අපි සියදෙනා සමගත් සියලු සදවන්තයන් සමගත් යේසුස් වහන්සේට වාරයක් මේ පොළොවට පැමිණෙන තාක්ම පවතිවා. ආමේන්. ස්වාමීන් වහන්සේට ආශිර්වාද කරනසේක්වා. ශාලෝම්. මේ අවුරුදු මුලේ සමාදානය ප්‍රීතිය සඵලත්වය ලැබේවා. ආශිර්වාදත් අවුරුද්දක් වේවා කියන එක අපේ යාඥාව සහ බලාපොරොත්තු ස්වාමීන් වහන්සේ ඔබ සමග මේ අවුරුදු මුල්ලේ සිටිනසේක්වා. ආමේන්.